කොවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් වර්තමානයේ ලෝකයේ මොකද මේක ගෝලීය වසංගතයක් හින්දා අපිට ලෝකයේ තියෙන තත්ත්වය අමතක කරලා යන්න බෑ. විශේෂයෙන් මේ අලුත් වෛරස් ප්‍රභේදයක් විකෘතියට ලක්වීම හරහා තිබිච්ච වෛරස් විකෘතියට ලක්වීම හරහා එංගලන්තය තුල සහ ලෝකයේ තවත් රටවල් ගණනාවක මතුවලා තියෙන ප්‍රභේදයක් එක්ක නව වෛරස් ප්‍රභේදයක් එක්ක මේ ශීඝ්‍ර ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන පුරෝකතනත් එක්ක අනිවාර්යයෙන්ම අපිට රටක් විදිහට තීරණ ගැනීමේදී මේ ගෝලීය තත්ත්වය නොසලකා හැරලා තීරණ ගන්න බෑ. ඒකේ විශේෂ සිද්ධියක් කීයක් අපි දැක්කා. මොකද ලෝකේ පුරා තියෙන මහද්වීප සියල්ලෙම පාහේ සනාත වෙලා තිබුණා කොවිඩ් රෝගීන් ඉන්නවයි කියන එක ඇන්ටාර්ක්ටික් මහද්වීපේ හැරුණාම. ඒතර ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ තුලත් ඊයේ දවස් තුල රෝගීන් 36ක ප්‍රමාණයක් වාර්තා වීමත් එක්ක සමස්ත ලෝකයේ පුරා මේ කොවිඩ් රෝග තත්ත්වය ව්‍යාප්ත වෙලායි කියන එක තමයි විද්‍යාත්මකව තහවුරුලා තියෙන කාරණය. ඒතකොට දැනට ලෝකයේ පුරා 8 කෝටියකට කිට්ටු ප්‍රමාණයක් දැන් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම 17 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මරණයටපත් වෙලා තියෙනවා. ඒතර මෑත කාලේ ඉන්න ගෝලීය වසංගත තත්ත්වවලදී මේ වගේ ප්‍රවණතාවයක් අපි කිසිදු රෝගයකදී දැක්කේ නැහැ. ඒ නිසා කොවිඩ් ලෝකයට කතරම් බලපෑමක් එල්ල වෙලා තියෙනවද කියන එකට හොඳම සාක්ෂි තමයි මේ වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව. ඒතර ඇමරිකා එක්සත් ජනපදයේ හැරුණකොට යුරෝපීය රටවල් වල විශේෂයෙන් මේ උදා වෙලා තියෙන සීත කාලයේ වගේම මේ උදා වෙලා තියෙන මේ උත්සව කාලය ඊටාම තීරණාත්මකයි බව ඒ රටවල් තීරුම් අරගෙන ඒකට ගැළපෙන ප්‍රතිචාර දක්වමින් තමයි මේ රටවල් ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව වගේ මේ දක්වා අවදානම් පිළිබඳ අපි අඩුවෙන් කතා කරපො. එහෙම නැත්නම් මේ කොවිඩ් රැල්ලක් හොඳින් පාලනය කරගත්ත රටවල් වල පවා මේ වෙනකොට රෝගීන් යම් ප්‍රකුරු ප්‍රමාණයක් නිර්මාණය වෙනවා අපේ අසල්වැසි ඉන්දියාව ඇතුළුව. ඒ නිසා විශේෂයෙන්ම මේ අලුත් වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානය ලක් කළ යුතුයි. අපි දන්නේ නැහැ දැනටවත් මේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව. මොකද එංගලන්තයෙන් වෛරස් ප්‍රභේදය හොයාගෙන දවස් දෙකක් යනකොට ඕස්ට්‍රේලියාව තුලත් ඒ අලුත් වෛරස් ප්‍රභේදයෙන් ආසාදන රෝගීන් හොයාගත්තා. එතන මේකෙන් තේරෙන දේ තමයි කොතරම් ශීඝ්‍රයෙන් ලෝකේ පුරා මේ අලුත් වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙනවද කියලා. දැන් එංගලන්තය තුල පවා මේ වෛරස් ප්‍රභේදය පිළිබඳ කරපු අධ්‍යයන වලින් හෙළිදරව් වෙලා තියෙන දේ තමයි වෙනදට වඩා 70%කට වඩා වැඩි ප්‍රබලතාවයකින් මේ අලුත් වෛරස් ප්‍රභේදය සංක්‍රමණය වෙනවා. එහෙම නැත්නම් ව්‍යාප්ත වෙනවා. 70%කට වඩා වැඩි වෙනදට වඩා වැඩි ප්‍රබලතාවයකින් යුක්ත වෛරසයක් තමයි මේ ව්‍යාප්ත වෙන්නේ එංගලන්තේ. මොකද දැනටමත් එංගලන්තයේ දෛනිකව හම් වෙන රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙමින් තියෙනවා. මරණ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වීමත් එක්ක. ඒ නිසා විශේෂයෙන්ම මේ එංගලන්තය තුල දෛනිකව රෝගීන් දෙගුණ වීමත් එක්ක දැන් මේ එංගලන්තය තුල මේ දක්වා කරන තියෙන මේ ජාන විද්‍යාත්මක පරීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙන්නේ දෛනිකව හම්බෙන රෝගීන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ අලුත් ප්‍රභේදයෙන් ආසාදිත වෙච්ච අය. ඒ කියන්නේ දවස් කිහිපයක් ඇතුළත අලුත් වෛරස් ප්‍රභේදයට එංගලන්තය තුල කොච්චර දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවද කියන එක හොඳටම පැහැදිලි. ඒතකොට මේ එංගලන්තෙන් පිට ඩෙන්මාර්කේ, නෙදර්ලන්තයේ, ඉතාලිය වගේ යුරෝපීය රටවල්, ඕස්ට්‍රේලියාවේ මේ තැන්වලට රෝගේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඊගාවට දකුණු අප්‍රිකාවෙන් අලුත් තව මේ එංගලන්ත ප්‍රභේදයට වඩා වෙනස් ප්‍රභේදයක් මේ වෙනකොට මතුවෙමින් තියෙනවා. විශේෂයෙන් තරුණ ජනගහනය ඉලක්ක කරගත්ත ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්වන වෛරස් ප්‍රභේදයක් තමයි දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වෙන්නේ. ඒතකොට මේ අපි විශේෂයෙන්ම අපේ රට තුල අපි සැලසුම් හදලා තියෙනවා ඉදිරි කාලය තුල ගුවන්තොටුපළ විවෘත කරන්න. ඒ වගේම අපේ සංචාරක කර්මාන්තය විවෘත කරන්න. ඒතකොට මේ සියලුම සැලසුම් වලට අනවශ්‍ය බාධාවක් එල්ල වෙන්න පුළුවන් මේ ගෝලීය තත්ත්වය නරක පැත්තට ගමන් කළොත්. ඒ වගේම අපේ රට තුල රෝග ව්‍යාප්තිය අපිට පාලනය කරගන්න බැරුණොත්. ඒ නිසා විශේෂයෙන් මේ තියෙන තත්ත්වය ඊටාම සැලකිල්ලෙන් අපි සැලකිල්ලට භාජනය කරන්න ඕන. මොකද මේ පළවෙනි වේව් එකේදී එහෙම නැත්නම් පළවෙනි රැල්ල අවස්ථාවේ උපරිමය තිබිච්ච තත්ත්වයට සමාන තත්ත්වයක් මේ වෙනකොට මේ කාල සීමාව ඇතුළත එංගලන්තයේ මතුවෙමින් තියෙනවා. ඒතකොට පළවෙනි රැල්ලේ උපරිමයට, ඒ කියන්නේ පීක් එක තිබිච්ච වෙලාවේ තිබිච්ච සිටුේෂන් එක දැන් ඇවිල්ලා නම් එංගලන්තේ තව මේක තව දවස් කීපයක් ඇතුළත තව වැඩි වෙන්න ඉඩ තියෙනවා නම් එංගලන්තයේ ඇතුළු මේ යුරෝපීය රටවල් කොහෙටද ගමන් කරන්න කියලා එක පැහැදිලි. ඊටාම පැහැදිලිව රෝගීන් ගාන වැඩි වෙනකොට ඊට සාපේක්ෂව මරණ ගානත් වැඩි වෙනවා. ඒතකොට තාම මේ වෛරසය මාරාන්තික බව අතින් කලින් තිබිච්ච ප්‍රභේදයට වඩා වැඩිද අඩුයිද කියන එක සම්බන්ධයෙන් හරි නිගමනයකට එන්න බැරි වෙලා තියෙනවා. සංකූලතාවකින් කලින් තිබිච්ච වෛරසයට වඩා මේ ප්‍රභේදයේ වෙනස්කමක් තියෙනවද කියලා හරියටම අපිට කියන්න බැරි වෙලා තියෙනවා. නමුත් ස්වභාවිකවම සිද්ධ වෙන දේ තමයි
දැනට හොයාගෙන තියෙන්නේ ව්‍යාප්තිය ශීඝ්‍රයි ඒ නිසා රෝගීන් වැඩි ගාණක් බිහි වෙන්න පුළුවන් රෝගීන් වැඩි වීමත් එක්ක ඊට සමානුපාතිකව මරණ ගාණ වැඩි වෙන්න පුළුවන්. ඒතර ඒක ලෝකේ ඕනම රටකට පොදුයි. ඒ නිසා අපේ රටටත් මේ වෛරසය දැන් ඇවිල්ලාද තාම ඇවිල්ලා නැද්ද? එහෙම නැත්නම් ඉදිරියේදී මේ අවදානමක් තියනවාද? ඒකක්වත් අපි දන්නේ නැහැ. ඒතර අවදානම ඊටාම් පැහැදිලි හැබැයි. ඒ නිසා මේ අවදානම අවම කරගෙන ඉදිරියට ගමන් කිරීම සඳහා අපේ සැලසුම් සකස් වෙන්න ඕන. මොකද ලෝකයේ මේ දෙවෙනි රැල්ල හොඳට පාලනය කරපු රටවල් ඒ දෙවෙනි රැල්ල පාලනය කිරීම සඳහා ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශම් 3ක් ඔස්සේ තමයි ගමන් කරලා තියෙන්නේ. පළවෙනි එක තමයි විශේෂයෙන්ම දැන් අපි ගත්තාම මේ සාර්ථක වෙච්ච රටවල් වල ප්‍රධාන උඩින්ම ඉන්නවා චීනය, ඊට අමතරව ඉන්නවා නවසීලන්තය සහ තායිලන්තය. මේ රටවල් තුනේ අත්දැකීම අනිවාර්යයෙන්ම ඕනෑම ලෝකී රටකට තමන්ගේ රට ඇතුළේ මේ කොවිඩ් පාලනය කරන්න අපිට පාදක කරගන්න පුළුවන් මේ රටවල් මේ දෙවෙනි රැල්ලක් එන්න දෙන්නේ නැතුව කොහොමද පාලනය කළේ කියලා. ඉතින් පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි පුළුවන් තරම් ප්‍රමාණයක් රෝගීන් හොයාගන්න එක. එහෙම නැත්නම් හඹාගොස් රෝගීන් පරීක්ෂා කිරීම. ඇග්‍රෙසිව් ටෙස්ටිං. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ එහෙම. ඒතකොට සමාජය තුල රෝගීන් ඉන්න තාක්කල් සමාජය අනාරක්ෂිතයි. ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන් හැම රෝගියෙක්ම හොයාගෙන අපිට වෙන් කරන්න පුළුවන් වුණොත් සමාජයෙන් ඒ හරහා තමයි සමාජය තුල තියෙන අවදානම අපිට අවම කරන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒක ශුන්‍ය කරන්න බැරි වුණත් අවම අවදානමක් කරන්න නම් අපිට පුළුවන් හැකි රෝගීන් ප්‍රමාණය හඳුනා ගන්න ඕන. ඒ සඳහා අපිට තියෙන ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් ටෙස්ට් එක තමයි එහෙම නැත්නම් ලෝකෙ පිළිගත් පරීක්ෂණ ක්‍රමවේදය තමයි PCR පරීක්ෂණය. ඒතකොට මේ රටවල් විශේෂයෙන් චීනයේ ඊගාවට තායිලන්තයේ ඊගාවට මේ නවසීලන්තයේ කරලා තියෙන ප්‍රධානම උපක්‍රමශීලී ප්‍රවේශය තමයි මේ අවදානම් මතුවෙච්ච ගමන්ම ඒගොල්ලන්ගේ PCR ධාරිතාව 2-3 ගුණයකින් වැඩි කරගෙන තියෙන මේ රටවල්. ඊටාම කෙටි කාලයක් ඇතුළත. දැන් වූහාන් වල නැවත පොකුරක් මතුවේයි කියලා අවදානමක් විහිවෙච්ච ගමන් වූහාන් බලධාරීන් චීන බලධාරීන් කර ප්‍රධාන වැඩේ තමයි මිලියන ගාණක් වූහාන් වැසියන්ව PCR පරීක්ෂණයට ලක් කරලා එතනින් හම්බ වෙන රෝගීන් 25ද 30ද වෙන් කළා. ඒ හරහා අනිත් අර මිලියන ගාණ ජනතාවට තිබිච්ච අනාරක්ෂිත බව නැති කළා. ඒ නිසා අපේ රටටත් එහෙම කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ. එහෙම මිලියන ගණන් පරීක්ෂා කරන්න. නමුත් දෛනිකව අඩුම ගානේ උපරිම ප්‍රමාණයේ ධාරිතාව විචල්්‍ය වෙන්නේ නැතුව ඒකාකාරී විදිහට පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම එහි ප්‍රතිඵල ඉක්මනට ලබා දෙන එක වැදගත් වෙනවා. මොකද PCR ප්‍රමාදය සම්බන්ධයෙන් අපි දිගටම කතා කළා. පිළුණු වෙච්ච දත්ත මත අපිට ගමනක් නැහැ කියලා අපි කියලා කිව්වා. පැය 48ට වඩා පරක්කු වෙලා එන දත්ත මත. දැන් මේ රටවල් මෙහෙම කරලා තියෙන ධාරිතාව වැඩි කරනකොට PCR වල ගුණාත්මක බව වැඩි කරලා ප්‍රතිඵල ඉක්මනට දීලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න අවශ්‍ය පරිසරය හදලා තමයි චීනය නවසීලන්තය තායිලන්තය වගේ මේ උදාහරණට අපි ගන්න රටවල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒතකොට පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි PCR ප්‍රමාණය වැඩි කිරීම. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි දැන් මගේ ළඟ තියෙන මේ පහුගිය දවස් 20 ගාන ඇතුළත මේ දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් පළවෙනි දවස් 20 ඇතුළත ලංකාවේ PCR කර ප්‍රමාණයන් පිළිබඳ සම්පූර්ණ විස්තර තියෙනවා. ඒතකොට ඊටාම පැහැදිලිව අපි මේ දවස් 20ට PCR 2,77,808ක් කරලා තියෙනවා. ඒ කියන්නේ දල වශයෙන් දවසකට 13,890ක් කරලා තියෙනවා. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සමහර දවස්වල අපි 17,425ක් කරනකොට ඒ කියන්නේ 11 වෙනිදා දෙසැම්බර් 11 17,425ක් කරනකොට 14 වෙනිදා අපි කරලා තියෙන 9,363. ඒතකොට මේ 9,000 17,000 විචල්්‍ය වීම මොකක්ද? ඇයි මේක 15,000 20,000 යම් සීමාවකට ගිහලා ඒක ඒකාකාරීව පවත්වාගෙන යන්න බැරි වෙන්නේ? ඒතකොට මේවා වසංගත රෝග විද්‍යාංශයෙන් පැහැදිලි විය යුතුයි කියලා අපි හිතනවා. මොකද මේ PCR කරන ප්‍රමාණයට සාපේක්ෂව රෝගීන් අඩු වැඩි වීම අපිට පැහැදිලිව මෙතන පේනවා. දැන් මොකද PCR කරන සංඛ්‍යාව වැඩි වෙනකොට රෝගීන් ප්‍රමාණය ස්වභාවිකවම වැඩි වෙනවා. නමුත් අපි මේ දවස් 20 ඇතුළත තොරතුරු සම්පින්ඩණය කරලා ගත්තාම අපිට පේන්න තියෙන දේ තමයි සමහර දවස්වල විචල්්‍ය වීම අපිට පැහැදිලි කළ නොහැකි මට්ටමේ විචල්්‍ය වීම තියෙනවා. දැන් උදාහරණ විදියට දෙසැම්බර් 2 වෙනිදා තමයි අපිට මේ මාසය ඇතුළත වැඩිම රෝගීන් ගාණක් ඇවිල්ලා තියෙන්නේ. රෝගීන් 878ක් ඇවිල්ලා තිනවා දෙසැම්බර් 2 වෙනිදා. ඒතකොට අපි PCR හැබැයි කරලා තියෙන්නේ 13,632යි. ඒතකොට දල වශයෙන් PCR පොසිටිව් රේට් එක, ඒ කියන්නේ PCR වලින් PCR කරන ප්‍රමාණය 100ක් PCR කළොත් කී දෙනෙක් පොසිටිව් වෙනවද කියලා ගත්තාම එදා දවසේ 6.44යි. දල වශයෙන් පහුගිය දවස් 20 ඇතුළත 4.8ක්. කියන්නේ දල වශයෙන් 105ක් විතර 100ක් PCR කරනකොට 5 දෙනෙක් පොසිටිව් වෙන රේට් එකක් තමයි පහුගිය මාසේ අපේ සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළාම ලංකාව ඇතුළේ පේන්න තියෙන තත්ත්වය. ඒතකොට මේක ජාත්‍යන්තරයත් එක්ක කොයි වගේ තත්ත්වයක්ද තියෙන්නේ? අපේ මේ තත්ත්වය මීට මාසයකට කලින් කොහොමද තිබුණේ? මෙන්න මේ තියෙන පුරවකතනත් එක්ක මේ කියන විශ්ලේෂණත් එක්ක තමයි අපි රටක් විදියට තීන්දුව తీරන ගත යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මොකද මේ PCR අඩුවෙන් කරපු දවසෙත් අපේ PCR 9,363 කරපු දවසෙත් අපිට රෝගීන් 688ක් හම් වෙලා තියෙනවා. ඒතකොට 7.35ක් තමයි පොසිටිව් රේට් එක. ඒතකොට දැන් පහුගිය දවස්වල විශේෂයෙන්ම අපි ගත්තාම මෙන්න මේ කියන සාධක සැලකිල්ලට අරගෙන රටේ ජනතාවට හරි තොරතුරු මේ ජනතාවට හරි අවදානම් මොකද්ද කියන එක සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් වී වැදගත් කියලා හිතුවා. ඒතකොට අපි කියන්නේ මේ රටවල් තුන ගත්තාම ඒ රටවල් තුනේ උපක්‍රමශීලී ප්‍රවේශයන් තුනක් තිබුණා.
පොදුවේ සාමූහිකව ඒ රටේ ක්‍රියාත්මක කරපු ඒක පළවෙනි එක තමයි PCR ධාරිතාව වැඩි කිරීම, රෝගීන් ප්‍රමාණය හඳුනා ගැනීම. දෙවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි සංචරණ සීමා දැඩි කිරීම. ඒතකොට සංචරණ සීමා දැඩි කිරීමේදී මේ රටවල් සැලකිලිමත් වෙලා තිනවා. තමන්ගේ සමස්ත රට වැහෙන්නේ නැතුව, මුළු රටම ලොක්ඩවුන් වෙන්නේ නැතුව මේ తත්වය ඊට මෙහා පැත්තේ ඉඳන්, ඒ කියන්නේ රටක් වැහෙන්නේ නැතිව කොහොමද කළමනාකරණය කරන්නේ? එතෙන්දී අපිට ප්‍රායෝගිකව ගන්න පුළුවන් උපරිම සංචරණ සීමාව මොකක්ද? එන්න මේ කියන කාරණාත් එක්ක තමයි අපි විශේෂයෙන්ම මේ රටවල් ඒ අයගේ රෝග තත්ත්වය පාලනය කරලා තියෙනවා. ඒතකොට චීනය ඊගාවට අපි ගත්තාම නවසීලන්තය, තායිලන්තය වගේ රටවලත් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙන උපක්‍රමශීලී ප්‍රවේශය තමයි සංචරණ සීමා දැඩි කිරීම. ඒ වගේම එතෙන්දී ඒ අය පාවිච්චි කරලා තියෙන ප්‍රධාන ප්‍රායෝගික වැඩපිළිවෙල තමයි නගර අතර සංචරණ සීමා කිරීම. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කිසි නගරයක රෝගීන් විශාල ප්‍රමාණයක් මතුවෙනවා නම් ඒ නගරෙන් පිට වෙන එක තහනම් කළා. දැන් අපිට ඊටාම පැහැදිලි මේ ඒ හරහා තමයි මේ නගරය ඇතුලේ අවදානව කළමනාකරණය කළා ඒ නගරෙන් බැහැරව. දැන් අපිත් යම් මට්ටමකට ඒක තමයි මේ ගම් හුදකලා කිරීම හරහා කරන්නේ. නමුත් ඒ තීරණ මීට වඩා කාර්යක්ෂම ලෙස ආයුතුයි කියලා අපි විශ්වාස කරනවා. මොකද පරක්කු වෙලා ගන්න සමහර තීරණ මාරාන්තික ප්‍රතිඵල උදා කරන්න පුළුවන් හින්දා ඒ හින්දා පුළුවන් තරම් කඩිනමින් අපේ මේ අවධානය යොමු කළා මේ හුදකලා කළ යුතු තැන් මොනවද? විශේෂයෙන් දැන් ඉදිරි කාලය තුල උත්සව කාලේ නත්තල එනවා, දීර්ඝ සතියන්තයක් එනවා. ඒ වෙලාවේදී අපි ගන්න ඕන තීරණ මොනවද? ඒ සියල්ල සම්බන්ධයෙන් අපි මේ ලෝකයේ තියෙන අත්දැකීම් පාදක කරගනිමින් හරි තීරණ ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒතර පළවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි මේ PCR ප්‍රමාණය වැඩි කළ රෝගීන් ටික හොයාගන්න එක. දෙවෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි සංචරණ සීමා දැඩි කිරීම. තුන්වෙනි උපක්‍රමශීලී ප්‍රවේශය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ තමයි අවදානම sannivedanaya කිරීම. කාටද අවදානම sannivedanaya කරන්න ඕනේ? ජනතාවට. කවුද ඒක කරන්න ඕනේ? බලධාරීන්. එතකොට සෞඛ්‍ය අංශ වලට ඒක ලොකු වගකීමක් එනවා. මොකද තාක්ෂණිකව මේක නිවැරදිව මහ ජනතාවට sannivedanaya කරන්න පුළුවන් වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ට. එතෙන්දී වසංගත රෝග විද්‍යාංශයට තමයි ප්‍රධාන වගකීම. සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශයට මේකේ වගකීමක් එනවා. ඒතකොට ඒ අයට වගකීම තියෙනවා ලංකාවේ කොහෙද අවදානම. දැන් මගේ අද ගෙදරින් එළියට බහිනකොට මගේ ප්‍රදේශයේ අවදානම මොකද්ද කියලා මම දන්නේ නැතුව නම් මම එළියට බහින්නේ. මගෙන් වගකීම් සහගත හැසිරීමක් බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි. ඒක අවබෝධයෙන් ක්‍රියාත්මක කරයි කියලා හිතන්න අමාරුයි. අර නීතියට බයෙන්, දඩ මුදලට බයෙන්, යන්නේකට බයෙන් මේ සීමා ඇතුලේ ජීවත් වෙනවට වඩා ඇත්තම අවදානම හඳුනගෙන ඒකට ගැළපෙන විදිහට ජීවත් වෙන්න රටේ ජනතාවට පුරුදු වුණොත්, මොකද කොවිඩ් අද හෙට ඉවර වෙන්නේ නැහැ. මේක තව අවුරුදු 2ක්ද 3ක්ද යන්නේ කියලා අපිට කිසි කෙනෙකුට කියන්න බෑ. ලෝක සෞඛ්‍ය සංවිධානයටත් කියන්න බෑ. ඒ නිසා මේ නව සාමාන්‍යකරණයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ தත්ත්වය යටතේ ජනතාව අවදානම හැඳිනගෙන ඒ අවදානම සරිලන විදිහට ඒ අය ජීවත් වෙන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම ජනතාවට අවදානම කොහෙද තියෙන්නේ කියලා sannivedanaya වෙන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම අපි යෝජනා කළේ අවදානම sannivedanaya කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන්න. මේ risk communication කියන එක උපරිමයෙන් සිද්ධ කිරීම අත්‍යවශ්‍යයි. ඒකේ ප්‍රධාන වගකීම සෞඛ්‍ය අංශවලට. ඔන්න ඔය උපක්‍රමශීලී ප්‍රවේශ තුන අපේ රටට ගැළපෙන විදිහට අපිට ආදේශ කරගන්න පුළුවන් නම්. මොකද ගෙඩි පිටින්ම චීනය කරපු දේ අපිට කරන්න බෑ. නවසීලන්තේ කරපු දේ අපිට කරන්න බෑ. ඊගාවට තායිලන්තේ කරපු දේ ඒ විදිහටම අපිට මෙහෙට ආදේශ කරන්න බෑ. අපේ රටට ගැළපෙන විදිහට මේක modify කරලා ආදේශ කරගන්න පුළුවන් නම් ඒක තමයි අපේ කොවිඩ් පාලනයේ සාර්ථකත්වය වෙන්නේ. ඒක තමයි 2020ට වඩා 21 අවුරුද්ද සුබදායි කරගන්න අපේ සැලසුම් ටික ක්‍රියාත්මක කරන්න අපි අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු කාරණේ වෙන්නේ. ඒතර ඒකත් එක්ක අපි බලන්න ඕන ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක්ද කියලා. දැන් ඊයේ දවස්වල රෝගීන් 579ක් වගේ ප්‍රමාණයක් වාර්තා වුණා. රෝගීන් 579ක් වාර්තා වෙනකොට අපි 582ක් හොඳ කළා පූර්ණ සුවය ලැබලා ගෙදර ගියා. ඒතර මේක සුවිශේෂී තත්ත්වයක්. ලෝකේ ගොඩක් රටවල් වලට මෙහෙම කරගන්න බැරි වෙලා තියෙනවා. දවස ගානේ යාගේ පද්ධතියට රෝගීන් එකතු වෙමින් පද්ධතියට බරක් වෙමින් තමයි යන්නේ. නමුත් අපේ රටේ මේ රෝගීන් 8000 9000 සීමාවේ සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 8500 සීමාවේ මේ දවස් ගණනාව තුළම අපිට පාලනය කරගෙන කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ඒක අපේ පද්ධතියේ ශක්තිමත් බව විදහා දක්වන දෙයක්. දැනටත් අපේ සමස්ත මේ තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය විසින් දෛනිකව නිකුත් කරන වාර්තාව ඊයේ දවසේ නිකුත් කරපු වාර්තාවට අනුව අපිට අපේ රෝහල් පද්ධතිය තුළ ඇඳන් 11754ක ධාරිතාවක් තියෙනවා. එතකොට අපිට ආමත් 10%ක ඇඳම් ප්‍රමාණයක් හිස්ව තබා ගැනීමෙන් තමයි. තව ඒ කියන්නේ තව අපිට රෝගීන් 1500ක් 2000ක් ආවත් අපේ රෝහල් පද්ධතිය කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ ඉඳගෙන තමයි අපි මේ පද්ධතිය කළමනාකරණය කරගන්නේ. ඒ නිසා අපි දවස ගානේ හොඳ කළා ගෙදර යවන සංඛ්‍යාව දැන් ඒක 77 වෙලා තියෙනවා. ඒතර ඒ හරහා කියවෙනවා අපි මේ දක්වා මේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රතිකාරාංශය තුල අපේ රෝහල් පද්ධතිය තුල මේ බටහිර වෛද්‍ය කර්මය තුල අපි අනුගමනය කරලා තියෙන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය. මොකද අපි 77ක් හොඳ කළා ගෙදර යවලා තියෙනවා.
මරණයට පත් වෙලා තියෙන 0.4ක්. ඒතකොට ලෝකයේ අනිත් රටවල් වල මරණානුපාතය 2.2 3 සමහර රටවල් 5 වෙද්දී අපේ රට ඇතුළ අපි බටහිර වෛද්‍ය කර්මය පාවිච්චි කරලා 0.4ක මරණානුපාතයක් තියාගෙන යනවා. ඒ හරහා කියවෙනවා අපේ සාර්ථකත්වයේ කතාව. ඒ හරහා කියවෙනවා අපි රෝගීන් සුව කරලා ගෙදර යවන ප්‍රතිශතය 77ක් වීම සඳහා. මොකද ලෝකයේ සමස්ත ප්‍රතිශතය 70ට වඩා අඩුවෙන් තියෙන්නේ. අපි ඒක 77 දක්වා දෛනිකව වැඩි කරමු. මේක 72 තිබුණා 74 වුණා 75 වුණා. මේ හරහා කියවෙනවා අපේ මේ බටහිර වෛද්‍ය කර්මය පාවිච්චි කරලා අපි මේ රෝගය සුව කිරීම සම්බන්ධයෙන් මේ රෝගය සම්බන්ධයෙන් ලෙඩ්ඩු ටික බලා ගැනීම සම්බන්ධයෙන් ඒ වගේම ඊගාවට අපේ මරණ සංඛ්‍යාව මෙතරම් අවම ප්‍රමාණයක තබා ගැනීම සම්බන්ධයෙන් අපි කෙතරම් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා සෞඛ්‍ය අංශ විදියට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ඒ පිළිබඳ අගය කරන අතරතුරේදී මෙන්න මේ කියන දත්ත හරි නිවැරදි විදියට කළමනාකරණය කරගැනීම ඉදිරියට යාම වැදගත් කියලා හිතනවා. දැන් ඊයේ දවස්වල ප්‍රමාණය මේ විදියට වෙනකොට අපි දැක්කා විශේෂයෙන්ම මේ පෙරේද දවස්වල වාර්තා වෙච්ච රෝගීන් ගත්තාම අපි ඊටාම පැහැදිලිව පෙරේද දවස්වල සමස්ත විදියට රෝගීන් 428ක් වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලේ වාර්තා වෙලා තියෙන රෝගීන් 101 දෙනයි. දැන් අපි සාමාන්‍යයෙන් කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාම කිව්වා ඊයේ දවස්වල මාධ්‍යට දල වශයෙන් කොළඹ නගර සභා සීමාව ඇතුලෙන් රෝගීන් 150ක් 175ක් විතර වාර්තා වෙනවා කියලා. එතකොට නමුත් අපි දැක්ක සංඛ්‍යා ලේඛන වල ඊටත් වඩා වැඩි ගණන්. කියන්නේ 200ට එහා පැත්තේ වාර්තා වෙච්ච දවස් තිබුණා කොළඹ නගර සභා සීමාව ඇතුලේ. එතකොට දැන් ඊයේ දවස් තුල වෙනකොට සමස්තයක් විදියට අපිට ඊයේ බ්‍රේක් ඩවුන් එක අනුව පෙරේද වාර්තා වෙච්ච රෝගීන්ගේ කොළඹින් 101යි වාර්තා වෙලා. දැන් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් ඕන නම් කොළඹින් දැන් ඔන්න රෝගීන් අඩු වෙලා කියලා. ඇත්තටම එහෙමද වෙලා තියෙන්නේ. මොකද කොළඹ ජනතාව මේක දැනගන්න ඕනේ. කොළඹ ජනතාව වගකීම් සහගතව හැසිරෙන්න නම් වසංගත රෝග විද්‍යාංශයේ කිව යුතුයි. ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ? PCR අඩු වෙච්ච හින්දාද කොළඹ අඩු වුනේ? එහෙම නැත්නම් මොකක් හරි වෙන හේතුවක් හින්දාද? තාක්ෂණික ගැටලුවක් හින්දාද මේ සංඛ්‍යාව මේ 101යි කියලා පෙන්නලා තියෙන්නේ. මොකද කළුතරත් ඔය තත්ත්වෙම අපි ඊයේ දවස්වල පෙන්නලා දුන්නා. දැන් ඒ අනුව ඊයේ දවස්වල කළුතර අර පෙරේදා පොසිටිව් වෙච්ච රෝගීන් යම් ප්‍රමාණයක් ඊයේ ඒ සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් වෙලා දැන් කළුතර දත්ත නිරවුල් වෙලා තියෙනවා. ඒ නිසා මේ තාක්ෂණික ගැටලුද තියෙන්නේ. මේ රෝගීන් ජාතික මට්ටමට ඇවිල්ලා ඒවා වාර්තා වලට එනකොට යම් කාලයක් ගත වෙනවා. ඒ හින්දා ඇත්තටම රෝගීන් වාර්තා වෙන දවසේ නෙමේද රෝගීන් ටික අපිට ජාතික මට්ටමින් එළියට එන්නේ. ඒතර මේවා සෞඛ්‍ය අංශ විසින් පැහැදිලි කළ යුතුයි. මොකද ජනතාවට මේ මොකද අටලුගොන් ප්‍රදේශයේ PCR 825ක් කරනකොට ඒකෙන් 300 ගාණක් පොසිටිව් වෙනකොට කළුතරින් වාර්තා වෙන රෝගීන් 45යි කියලා කිව්වහම මේ ජනතාව අතර මේ දත්ත පිළිබඳ තියෙන විශ්වාසය තමයි නැති වෙලා යන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දත්ත පද්ධතිය ශක්තිමත් ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දක්වා පෙන්වලා තියෙන කාර්යක්ෂමතාව පිළිබඳ අපි සතුටටපත් වෙන්න බෑ. සතියක් පරක්කු වෙලා මේ දත්ත විශ්ලේෂණය වෙන එක ගැන අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒතර ඒ නිසා වසංගත රෝග විද්‍යාංශයෙන් ඉන්නවා මේකේ සම්පත් වල අඩුවක් තියෙනවා නම් මානව සම්පතේ අඩුවක් තියෙනවා නම් භෞතික සම්පත් වල අඩුවක් තියෙනවා නම් මේ ක්‍රියාවලිය කරගන්න බැරි මොනවා හරි බාධක තියෙනවා නේ ඒවා කරුණාකරලා සෞඛ්‍ය බලධාරීන්ට කියන්න ජනාධිපතිතුමාට කියන්න ඒවා සම්පූර්ණ කරගෙන මේක කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න කියන කාරණේ. එහෙම නැති වුණොත් එහෙම අපිට ලොකු බැටළුවක් එන්න පුළුවන්. ඊගාවට දැන් ඊළඟ ලොකුම ප්‍රශ්න තමයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වෙච්ච රෝගීන් ප්‍රමාණය ගත්තාම සමස්ත ගම්පහ දිස්ත්‍රික්කෙම රෝගීන් 3 දෙනයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් අපි හිතලා බලන්න බ්‍රැන්ඩික්ස් පොකුර ඊගාවට පෑලියේඩ පොකුර ඇතුළත ලොකු ප්‍රමාණයක් කළුතරින් ආවා ගම්පහින් ආවා දෛනිකව රෝගීන් 100 200 300 වාර්තා වෙච්ච දිස්ත්‍රික්කයක් එකපාර ඊයේ දවස්වල රෝගීන් 3 දෙනයි. එතකොට දැන් අපිට ඕනනම් සතුටු වෙන්න පුළුවන්. අර කොළඹ 101යි කියලා සතුටු වෙනවා වගේම. දැන් කොළඹ 101කින් ඔබ දන්නවද 54 දෙනයි ඊයේ දවසේ බ්‍රේක් ඩවුන් එක අනුව CMC ඒරියා එකේ ඉන්නේ. 150ක් 200ක් ආපු තැන එකපාරට 54ට අඩු වෙලා තියෙනවා. ඒතර ඒක කොහොමද උනේ? ඒතර ගම්පහත් එහෙමම තමයි. ගම්පහ 100ක් 200ක් රෝගීන් ආපු තැන 3 දෙනයි වාර්තා වෙන්නේ මේ බ්‍රේක් ඩවුන් එක අනුව 3 දෙනයි වාර්තා වෙන්නේ. ගණේ මුල්ලින් එක්කෙනයි, කඩවතින් එක්කෙනයි, පමනුගමෙන් එක්කෙනයි. දැන් මෙච්චරද ගම්පහ රෝගීන් ඉන්නේ. ඇයි මෙහෙම උනේ? ඇයි ජනතාවට මේක පැහැදිලි කිරීම වසංගත රෝග විද්‍යාංශය දෙන්නේ නැත්තේ? ඒ අයට කියන්න පුළුවන් උත්තරේ මොකද්ද? පැහැදිලි කිරීම මොකද්ද? PCR ප්‍රමාණය අඩු වෙච්ච හින්දාද ගම්පහ මේ රෝගීන් 3 අඩු මේ විදිහට උනේ? එහෙම නැත්නම් තාක්ෂණික ගැටලු නිසාද? තාක්ෂණික දෝෂයක් හින්දාද මේ 3යි කියලා දාලා තියෙන්නේ? මේක පැහැදිලි කරන්න. එහෙම නැති වුණොත් ගම්පහ මිනිසුන්ට දෙන පණිවිඩය තමයි දැන් ප්‍රශ්නයක් නෑ ගම්පහ 3 දෙනයි මෙච්චර 200ක් හිටපු තැන දැන් 3 දෙනයි කියන්නේ දැන් ඕගොල්ලෝ හොඳට වැඩේ කරලා තියෙනවා. දැන් ප්‍රශ්නයක් නැහැයි කියන කතාවද මේ කියන්නේ? ඒ නිසා මේ අවදානම sannivedanaya ලෝකයේ රටවල් සාර්ථක වෙච්ච ප්‍රධාන උපක්‍රමශීලී ප්‍රවේශ තුනෙන් වැදගත්ම ප්‍රවේශයක් නම් අවදානම sannivedanaya කිරීම. ඒක අපේ රටේ සිද්ධ වෙන්නේ නැත්නම්
අපි කොහොමද 2021 අවුරුද්ද සුබදායි කරගන්නේ? 2021ට අපි හදලා තියෙන සැලසුම් ටික අපි ක්‍රියාත්මක කරන්නේ. ජනතාවගේ සහයෝගය ගන්නේ කොහොමද අපි? ඒ නිසා මේක සෞඛ්‍ය බලධාරීන් අතින් වෙන බරපතල අඩුපාඩුවක් විදිහට අපි දකිනවා. කරුණාකරලා අපි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් අපි යෝජනා කරනවා. කරුණාකරලා මේ සඳහා වැඩපිළිවෙලක් හදන්න. අවදානම ජනතාවට sannivedanaya කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් හදන්න. එහෙම නැතුනොත් ප්‍රශ්නයක් වෙනවා. ඒතර කළුතර අපි දකිනවා කළුතර දැන් පහුගිය දිනවල අපි දිගටම කතා කළා. අපි සතියක් තිස්සේ කියනවා මේ කාරණේ. සති දෙකක් තිස්සේ අටලුගම අවදානම ගැන අපි කියනවා. නමුත් ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් හරි විදිහට යොමු වුණා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ තාම. ඒකට අටලුගම ප්‍රදේශය සම්බන්ධයෙන් ඒ සෞඛ්‍ය පිරිස ඒ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා තුළ ඒ ඊටාම දිවාරය නොබලා මහන්සි වෙන අතරතුරේදී මේ සමස්ත කළුතර දිස්ත්‍රික්කයට එතනින් එහාට මේ රටට මේකේ අවදානම මතුවෙන එක වළක්වන්න නිසි පරිදි අවශ්‍ය කාර්යක්ෂම පියවර ගැනුණයි කියන එක සම්බන්ධයෙන් විවිධ විවේචන තියෙන්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරන්නේ දැන් මේ දත්ත එළියට එන එකෙත් ප්‍රශ්නයක් තිබුණානේ. අපි ඊටාම් පැහැදිලිව කිව්වනේ මේ රෝගීන් ප්‍රමාණය සම්බන්ධයෙන් මේ තොරතුරු මේ තාක්ෂණික ගැටලු හරහා හෝ යම් හේතුවක් හින්දා මේ ප්‍රමාදය ඊටාම හානිකර විදිහට බලපාන්න පුළුවන් කියලා. දැනටත් PCR කරන ප්‍රමාණයෙන් අටලුගම 30ක් 35ක් පොසිටිව් වෙන්නේ ඒ නිසානේ. ජනතාවගේ සහයෝගය ගන්න බැරි වෙන අවස්ථාවලදී ඒකට ගත්ත අපි ක්‍රියාමාර්ග මොනවද කියලා අපි දැක්කනේ. ඒ නිසා විශේෂයෙන්ම දැන් අපි පැහැදිලිව දකිනවා දැන් ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන් අතරින් ඒ කියන්නේ ඊයේ පෙරේදා රෝගීන් ටික විශ්ලේෂණය තමයි ඊයේ දවස් තුල සිද්ධ වෙන්නේ. ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙච්ච ප්‍රදේශයේ බවට කළුතරපත් වෙලා තිනවා. කලින් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ තිබිච්ච මේ අවදානම දැන් අපිට මේ දත්ත මගින් පේන්නේ පැහැදිලිවම කළුතර දිස්ත්‍රික්කයට සංක්‍රමණය වෙලා කියලා. ඒතකොට එක දවසක දත්ත මත සමස්ත චිත්‍රය අපිට විග්‍රහ කරන්න බැරි වුණාට පෙරේද දවසේ මේ වාර්තා වෙච්ච රෝගීන් ටික අපි විශ්ලේෂණය කළාම යම් අවදානමක් කළුතර දිස්ත්‍රික්කය තුළ මතුවෙමින් තියෙනවා. එතෙන්දී බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය විශේෂයි. එතනින් එහාට ගියාට පස්සේ විශේෂයෙන් බේරුවල ප්‍රදේශය සහ කළුතර නගර සභා සීමාව ඇතුලේ මේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගෙන අපි දක්ෂ වුන් නැත්නම් සමස්ත කළුතර දිස්ත්‍රික්කයේම දැඩි අනතුරකට පත්වීම ඉඩකඩක් තියෙනවා. විශේෂයෙන් බුලත්සිංහල ප්‍රදේශයේත් මේ තත්ත්වය අපි දැක්කා මීට දින කිහිපයකට කලින්. මේ කියන තත්ත්වයන් පාලනය කරගන්න සමස්ත කළුතරට මේක ව්‍යාප්ත නොදී ගමන් කරන්න. මොකද 193ක් වාර්තා වෙනකොට 162ක් අටලුගමින් සැලකිය යුතු සංඛ්‍යාවක්. ඒතර අර කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ රෝගීන් වාර්තා වෙනකොට කොළඹ නගර සභාවයකට ලොකුම දායකත්වය දක්වුවා වගේ කළුතර දිස්ත්‍රික්කය ඇතුළේ රෝගීන් වාර්තා වෙනකොට අටලුගම තමයි ඒකට ලොකුම දායකත්වය දක්වන්නේ. සමාන තත්ත්වයන් තියෙනවා මේ දෙකේම. ඒ නිසා කොළඹ නගර සභා සීමාව වගේම ජනගහනත්වය ඊටාම වැඩි ප්‍රදේශයක් තමයි අටලුගම. ඒ නිසා අපි යෝජනා කරන්නේ මෙන්න මේ කියන දත්ත හරියට අවබෝධ කරගෙන හරියට විශ්ලේෂණය කළා ඒ හරහා තීන්දුව ගන්න කියන එක. මොකද මේ අවදානම ලංකාවේ කොහෙද තියෙන්නේ? මොකද දැන් මේ වෙනකොට සමස්ත පොකුර 38000 ඉක්මවා ගිහිලා තියෙනවා. 38500ක්. ඊගාවට සුවය ලැබපු සංඛ්‍යාව 177ක් 29000කට එහා පැත්තේ. ඇක්ටිව් කේසස් අපිට 8500ක් විතර තියෙනවා. දැන් මේ තියෙන්නේ අපිට අපේ රෝහල් පද්ධතියේ ශක්තිය විදහාපාන මේ ආසන්නතම දත්තපත්‍රිකාව. දැන් අපිට අපි මුලින් රෝහල් දෙක තුනකින් මුලින් IDH රෝහලින් පටන් අරගෙන ඊට පස්සේ රෝහල් ගාන වැඩි කරමින් ගියා. දැන් අපිට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලංකාව ඇතුළේ තියෙනවා 69ක් මේ වෙනකොට. ප්‍රතිකාර මධ්‍යස්ථාන 69ක්. ඒතකොට ඒකේ ධාරිතාව 11754ක්. ඒතකොට ඊටාම පැහැදිලිව ඔබට පේනවා මේ පත්‍රිකාරහා අපේ පද්ධතිය කොතරම් පුළුල් කරමින් ධාරිතාව දවස ගානේ වැඩි කරමින් අපි ගමන් කළා තියනවාද කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපි යෝජනා කරන්නේ මේ දැනට අපිට ප්‍රධානම අභියෝගය එල්ල වෙලා තියෙන්නේ හිඳ රෝහල් පද්ධතිය හරහා නෙමෙයි ආවේක්ෂණ ක්‍රියාවලිය තුළ. ඒ කියන්නේ රෝගියෙක් වාර්තා වෙනකොට වටේට අපිට බිහි වෙනවා ස්පර්ශිකයෝ ගණනාවක්. ඒතර ඒ ටික කළමනාකරණයකින් ඉදිරියට යාම විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුරුන්ට සෞඛ්‍ය වළඳාරි කාර්යාලවලට තමයි ලොකුම මේ වෙනකොට අභියෝගය මතුවලා තියෙන්නේ. තැන් සඳහා විශේෂ අවධානය යොමු කරමින් ගමන් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. කොළඹින් පිටත ප්‍රධානම අවධානයක් මතුවලා තියෙනවා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ. මේ වෙනකොට දවස් කිහිපයක් ඇතුළත රෝගීන් 50කට එහා පැත්තේ ප්‍රමාණයක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙලා තිනවා. ඊයේ විතරක් රෝගීන් 42ක් වාර්තා වෙලා තිනවා. ඊට අමතරව රත්නපුරේ රෝගීන් 23ක්, නුවරඑළිය, ගාල්ල, මාතර මේ තැන්වල යම් අවදානම් තත්ත්වයක් උපපකුරු නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති වෙමින් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙන්න මේ කියන தත්ත්වය සැලකිල්ලට අරගෙන කොළඹ නගර සභා සීමාව වගේම බස්නාහිර පළාත කළමනාකරණය කරන අතරතුරේදී එතනින් පිටතට අවදානම ගමන් කිරීම වළක්වා ගත යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම විශේෂිත වූ අවදානම් තැන් මතුවෙමින් තියෙනවා. අපි දැක්කා ඊට දවස් කිහිපයකට කලින් මෝදර ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක් ආශ්‍රිතව රෝගීන් විශාල ප්‍රමාණයක් රෝගීන් 40 ගාණක් විතර ප්‍රමාණයක් බිහි වුණා. දැන් ඊයේ දවස තුල වාර්තා වෙනවා එතනින් එහාට ගියාට පස්සේ මේ වර්තමාන තත්ත්වය යටතේ ගම්පා දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයකින් වැඩිහිටි නිවාසයක් ආශ්‍රිතව පොසිටිව් වෙනවා. එතකොට රෝගීන් එතන වැඩිහිටි නිවාසය ඇතුලේ
15 දෙනෙක් ඉන්නකොට 13 දෙනෙක්ම පොසිටිව්. එතකොට මේ වැඩිහිටි නිවාස විශේෂයෙන් මම හිතන්නේ පූගොඩ ප්‍රදේශයේ මට මතක විදිහට ඒ ප්‍රදේශයේ ඒ වැඩිහිටි නිවාසය තුල පූගොඩ වැඩිහිටි නිවාසය ඇතුලේ 15ක් වැඩිහිටියෝ ඉන්නකොට 13ක් පොසිටිව් කියන්නේ කොතරම් ශීඝ්‍රයෙන් ඒක ඇතුළේ ව්‍යාප්ත වෙලාද කියලා පැහැදිලිනේ. එතකොට ඉදිරි කාලය තුල අපි එදත් කිව්වා අදත් කියනවා මේ වැඩිහිටි නිවාස මොකද වැඩිහිටි ජනගහනය තමයි වැඩියෙන්ම මේ රෝගී සංකූලතාවට ලක් වෙන්න මරණයටපත් වෙන ඉඩ තියෙන. ඒ නිසා වැඩිහිටි නිවාස ආශ්‍රිත විශේෂයෙන් බස්නාහිර පළාතේ ඇතුලේ යම් අවදානම මතුවෙනවා නම් එතෙන්දිත් අපි අර උපක්‍රමශීලී ප්‍රවේශයන් හඳුනාගෙන කටයුතු කළ යුතුයි. රෝග ආවේක්ෂණ ක්‍රියාවලිය මේ රෝගීන් ටික හරියට වෙන් කළ අඳුන ගැනීම නිරෝගී පිරිසෙන් රෝගීන් වෙන් කිරීම ඒ සඳහා පරීක්ෂණ පුළුල් කිරීම වැඩිහිටි නිවාස ආශ්‍රිතව පරීක්ෂණ පුළුල් කිරීම ෂණිකව තීරණ අරගෙන කළ යුතුයි. විශේෂයෙන්ම රෝගීන් ශීඝ්‍ර ව්‍යාප්තියක් තියෙන තැන්වල ඒ සඳහා ගැළපෙන පරීක්ෂණය තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක. ඒ නිසා ඇන්ටිජන් ටෙස්ට් එක ගැළපෙන්නේ කොහෙටද? PCR එක කොහෙටද ගැළපෙන්නේ? මේ දෙක එකතු කරලා කොහෙද කරන්න ඕන? මේවා වසංගත රෝග විද්‍යාශය විසින් තාක්ෂණිකව ගත යුතු තීරණ ඒ අයගේ ලැබෙන මඟ පෙන්වීම අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් ශනිකව මැදිහත් වෙලා මේ ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ පවතින තත්ත්වයේ මේ අවදානම සැලකිල්ලට අරගෙන. ඒතකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ තියෙන අවදානම අනුව මේ වෙනකොට ක්‍රියාමාර්ග ගණනාවක් අරන් තියෙනවා. සිරිපාදේ මම හිතන්නේ වන්දනා සමය ආරම්භ වුණාට පැහැදිලිවම දිස්ත්‍රික් ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැහැදිලිවම කියලා තිබුණා ජනවාරි මාසය තුල විශේෂයෙන් මේ පවතින අවදානම සැලකිල්ලට අරගෙන නුවරඑළිය ප්‍රදේශයට එන එක සීමා කරන එක වගේම මේ ශ්‍රීපාද වන්දනාවේ යෙදෙන එකකින් වළකින්න කියන ඉල්ලීම කළා තිබුණා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක නිකේතන වලට විශේෂයෙන් බස්නාහිර පළාතෙන් එන සියලු දෙනා PCR පරීක්ෂණ ලක් කරනවායි කියන එක සම්බන්ධයෙන් ඒ අය අනතුරු අංගවල තිබුණා. ඒ පරීක්ෂණ ලක් වෙන්න සිද්ධ වෙනවායි කියන එක මේ වගේ ක්‍රියාමාර්ග ප්‍රාදේශීය වශයෙන් ගැනීමෙන් තියෙනවා. ඒ තත්ත්වය අපි විශේෂයෙන් අගය කරනවා. මේ දිස්ත්‍රික්කවල මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. ඒ වගේම පානදුර ඇඟලුම් කම්මලක් අස්තිත්ව අවදානම මතුවලා තියෙනවා. රෝගීන් මං හිතන්නේ මේ වෙනකොට 87ක් වගේ පොසිටිව් වෙලා තියෙනවා. මේ තත්ත්වය අපි දෛනිකව දකිනවා. විවිධ තැන්වලින් මේවා මතුවෙනවා. ඒතකොට මේ සේරම අපේ පද්ධතියට යම් බරක්. ඒතකොට තාම අපි පද්ධතිය කළමනාකරණය කළාට ලොකු පොකුරක් එකවර බිහි වුණොත් එහෙම ඒ හරහා අපිට නැවත අර පෑලියගොඩ පොකුර වගේ ලොකු පොකුරක් 10 ගානක පොකුරක් එකවර බිහි වුණොත් එහෙම අපේ පද්ධතිය අනිවාර්යෙන් කඩා වැටෙනවා. මොකද පද්ධති සීමා සහිතයි. ධාරිතාව සීමා සහිතයි. ඒ නිසා අපි විශේෂ අවධානය මේ ලංකාවේ තියෙන තත්ත්වය කළමනාකරණය කරගන්න ලෝකීය අත්දැකීම් පාදක කරගෙන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඊළඟ මම හිතන්නේ වැදගත්ම ඊයේ දවස්වල විශේෂ සාකච්ඡාවට ලක් වෙච්ච කාරණයක් තමයි මේ ආදාහනය සහ භූමි දානය අතර තියෙන මේ මතවාදී ගැටුම සහ ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. එතකොට රජයේ වෛද්‍යානික සංගමයේ විදිහට ඉතාම පැහැදිලි ස්ථාවරයක ඉන්නේ. අපි මාර්තු මාසේ අප්‍රේල් මාසේ කියපු දේ අබමල් රේණුවකින්වත් වෙනස් කළා නෑ. අපි දිගටම කියන්නේ මේක තාක්ෂණිකව ඇගීමට ලක් කළා තාක්ෂණික බහුවිධ විශේෂඥයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් කරහා සාධාරණීකරණයන් සහිතව ගත යුතු තීරණයක්. ඒතකොට එක්තරා වෙලාවකදී මේක තීරණය ආදාහනය විතරයි කියලා ප්‍රකාශයටපත් වුණා. නැවත ඒක සමාලෝචනය කළ යුතුයි කියලා දැන් යම් මතවාදයක් බිහි වෙමින් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ තීරණ කඩිනම් කළ යුතුයි. මේවා දෙගිඩියාවෙන් අපිට ඉස්සරහට යන්න බෑ රටක් විදිහට. අවිශ්වාසයෙන් ඉස්සරහට යන්න බෑ. මේක පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක්. මහජන සෞඛ්‍ය උග්‍ර ගැටලුවක්. අපි මේ දක්වා අපේ රටේ හැදිච්ච මහජන සෞඛ්‍ය ගැටලු විසඳගෙන තියෙන මහජනතාවගේ සහයෝගය අරගෙන. එතෙන්දී අපිට එක ජන කණ්ඩායම් එක ආගමික කණ්ඩායම් හලලා දාලා ඒ ඕන් නැහැයි කියලා අපිට ඉස්සරහට යන්න බැරි වුණා. ඒ සියලු දෙනාම සමස්ත රටක් විදියට හිතලා සාමූහිකව මේ අපේ ප්‍රයත්නයන්ට සහයෝගය දුන්නේ හින්දා තමයි. මොකද අපි රටක් විදියට පොලියෝ තුරන් කරලා තියෙනවා. ඒක ජන කණ්ඩායමක් අමතක කරලා නෙමෙයි අපි පොලියෝ තුරන් කළේ. අපි රටක් විදියට සරම්ප තුරන් කරලා තියෙනවා. මැලේරියාව දුරු කරලා තියෙනවා. රුබෙල්ලා සම්බන්ධයෙන් අපි සහතික දිනාගෙන තියෙනවා. ජාත්‍යන්තර අගයීමට ලක් වෙලා තියෙනවා. මේ සියල්ල කලේ මුළු රටම එකතු වෙලා. ජන කණ්ඩායම් සියල්ල එකතු වෙලා. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙතෙන්දිත් අපි යෝජනා කරන සියලු දෙනාගේ සහයෝගය අරගෙන මේ ගමන ඉදිරියට යෑම වැදගත්. එතෙන්දි මේ එක්ස්පර්ට් කමිටියක සංයුතිය පවා අපි යෝජනා කළා. මෙතෙන්දි සමාජ විද්‍යාඥයන් ඉන්න ඕන. ඒ අය විශේෂයෙන් මේ ආගමික විශ්වාසයන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. භූගර්භ විද්‍යාඥයන් ඉන්න ඕන. ශුද්‍ර ජීව විද්‍යාව, වෛරස වේදේ පිළිබඳ විශේෂඥයන්, වසංගත රෝග විද්‍යාඥයන් ඉන්න ඕන. ඊගාවට අපි ගත්තා ජලය පිළිබඳ විශේෂඥයන් මෙතන ඉන්න ඕන. ඊගාවට අධිකරණ විශේෂඥයන් අනිවාර්යයෙන් මේක ඇතුලේ ඉන්න ඕන. ඒතර මේ සියල්ලන්ගෙන් සමිතිව කමිටුවක් කරා තමයි මේක තීරණය එන්න ඕන කියලා කිව්වා. අදටත් අපි ඒ ස්ථාවරය තුල තමයි ඉන්නේ. දැනටත් මේ දෙපැත්තටම තර්ක විතර්ක ඉදිරිපත් වෙනවා. දැන් අපි දකිනවා ආදාහනය ද භූමි දානයද කියන එකේදී මේ භූමි දානයටත් ඉඩ දෙන්න කියන විශේෂයෙන් අපි දැක්ක අධිකරණ ඇමතිතුමා පවා ඉතාම පැහැදිලිව මෙතෙන්දි කියනවා ලෝකේ රටවල් 190කට වැඩි ගානක අවස්ථාව දෙනවා නම් භූමි දානයට. ඇයි අපේ රටේ විතරක් දෙන්නේ නැත්තේ? ඒක ඉතාම ප්‍රබල තර්කයක්. ඒතර ඒක අපේ රටට ගැලපෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි හදාරන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම අපි හැම ප්‍රශ්නෙදීම
විශේෂයෙන්ම පහුගිය කාලය තුල අපේ තාක්ෂණික තීන්දුව తీරන වෙනස් කරනකොට අපි උපදෙස් ගත්තේ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙක් වෙන මහාචාර්ය මලික් පීරිස් මැතිතුමා. එතුමා ඊටාම් පැහැදිලිව මේකේ තියෙන தත්ත්වය පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ඒතර ඒවා සැලකිල්ලට ගන්න වෙනවා. ඒ වගේ අපේ රටේ ශුද්‍ර ජීව විද්‍යාඥයන් වෛරස වේදී විශේෂඥයන් මේ සම්බන්ධයෙන් එක්තරා මතයක ඉන්නවා. ඒ මත සැලකිල්ලට ගන්න ඕන. ඊළඟට දැන් අපි දකිනවා යම් සමහර දෙනෙක් අර එක්තරා ආගමික කණ්ඩායම් වල අන්තවාදී විදියට හඳුන්වපු සමහර සංවිධාන පවා මම දැක්කා ඊයේ දවස්වල බොදු බල සේනා සංවිධානය පවා මේ ප්‍රශ්නේදී එයාගේ මතය කියනවා. මේ සියල්ල එක පැත්තකින් අර අපි තීන්දුව తీරන ගන්නකොට මොකද සමාජ සාධකත් මෙතෙන් සැලකිල්ලට ගත යුතු නිසා තාක්ෂණික තීරණත් එක්ක ඒවා සැලකිල්ලට ගන්නවා. අනිත් පැත්තෙන් අනිත් විශේෂයෙන් භූගර්භ විද්‍යාව පිළිබඳ භූගත ජලය පිළිබඳ විශේෂඥයන් ඊටාම දැඩි ලෙස කියා සිටිනවා. මේකට ඉඩ දුන්නොත් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා. ඒතකොට මේ භූගත ජලය වෛරසයේ මුසුවීම හරහා එන්න පුළුවන් දැඩි අවදානම් තත්ත්වයක් පිළිබඳ දිගින් දිගට මේ අය පෙන්වලා දෙමින් ඉන්නවා. ඊළඟට විශේෂ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් මේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට දෙන ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන් කතා කරමින් ඉන්නවා. දින 36ක වගේ කාලයක් මේ වෛරසය මේ මෘතදේහ තුල තියෙන්න පුළුවන් කියලා තව කණ්ඩායමක් කියමින් ඉන්නවා. ඊළඟට ඩෙන්මාර්කයේ මේ වෛරසය ආසාදිත මුගටි විශේෂයක් භූම දානය කිරීම වලදාමීම හරහා මතුවෙච්ච අවදානම් නිසා ඒ අය ගොඩ අරගෙන නැවත ආදාහනය කරන්න සිදුවීම සම්බන්ධයෙන් අත්දැකීම මේ අය උපුටා දක්වන්නේ. ඒ නිසා ඊටාම මෙතන යම් දෙපැත්තටම කරුණු කාරණා තියෙන බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. නමුත් රටට ගැළපෙන නිවැරදි තීන්දුව තාක්ෂණික කමිටුව හරහා ඉදිරිපත් වේ කියලා අපි විශ්වාස කරනවා. මෙතෙන්දී දේශපාලකයන් හෝ ආගමික නායකයන්ගේ මතවාද වලට වඩා වැදගත් වෙන්නේ මේ තාක්ෂණික කමිටුවේ තීන්දුව తీරන. ඒ නිසා අපි තාක්ෂණික කමිටුවෙන් ඒක මොන තීන්දුව ආවත් ඒ තීන්දුවට ගරු කරන්න මේ රටේ සියලුම පුරවැසියන් ඒ සම්බන්ධයෙන් ඒ තීන්දුවට ගරු කරන්න ඒ හැකියාව ඇති කරගත යුතුයි. මොකද මේකේ බොහොම සරලයි. මේ අපි ගත්තාම අවසානයේදී මොනවද එන්න පුළුවන් තීන්දුව? අර කලින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා නියෝග කර පරිදි මේ කමිටුවෙන් අවසානයේදී සමහර විට තීරණය කරන්න පුළුවන් ආදාහනය විතරයි. කිසිසේත්ම භූම දානයට ඉඩ දෙන්නේ නැහැ. ඒක පළවෙනි එක. ඒකට ආදාහනය විතරයි භූම දානයට අවස්ථාවක් නැහැ කියලා තීරණයක් ගන්නත් පුළුවන්. දෙවෙනි තීරණය ගන්න පුළුවන් ආදාහනය භූම දානයේ කිසි ප්‍රශ්නයක් නැහැ. දෙකම නිදහසේ ඕන විදියට කරගන්න කියලා තීරණ එහෙම කරන රටවලුත් ලෝකේ තියෙනවා. එහෙමත් වෙන්න පුළුවන්. එතකොට ඒක තීරණයක් ඕනනම් ගත හැකි තීරණයක්නේ. නමුත් මේ තියෙන සාධක ඔස්සේ අපේ රට තුල මේ වගේ තීරණයක් ගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. මේ තියෙන තත්ත්වයක් එක්ක. ඒකත් හැබැයි විශේෂඥයන්ට බාරයි. තුන්වෙනියට ගන්න පුළුවන් තීරණය තමයි යම් කොන්දේසි සහිතව යම් සීමාකාරී සාධක සමූහයක් එක්ක අවදානම අවම කරමින් භූම දානයට ඉඩකඩ ලබා දීම. එතකොට මේ තුනෙන් අපිට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය කියන එක තවත් ප්‍රමාද කරන්නේ නැතුව විශේෂඥ කමිටුව මම හිතන්නේ ඒ අයම පුළුවන් නම් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා හරිය මාධ්‍යයට මේක කියනවනම් දේශපාලකයන් මේක කියන්න ගියොත් අනිවාර්යෙන් මෙතන බෙදීමක් ඇති වෙනවා. පක්ෂ කණ්ඩායම් විපක්ෂ කණ්ඩායම් දැනටත් තමන්ගේ දේශපාලන මතිමතාන්තර වපුරන්න මේ වගේ අර පටු කාරණා පාවිච්චි කරමින් ඉන්නවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේවට දේශපාලකයන් අත තියන්න එපා. ඒ තීන්දුව තීරණය තාක්ෂණිකව සෞඛ්‍ය විද්‍යාත්මකව අධ්‍යයනය කරලා සමාජ සාධක සැලකිලිට අරගෙන මේ විශේෂඥ කමිටුව විසින් කඩිනමින් පුළුවන් නම් අද හෙටම ප්‍රකාශයට පත් කළ යුතුයි. මොකද අපි දැක්කා ඊයේ විශේෂ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය තුල මතුවෙච්ච තත්ත්වය ඒක ඊටාම කනගාටුදායකයි. මොකද මහේස්ත්‍රාත්තුමාට නැවත නැවත මතක් කරන්න සිද්ධ වුණා මේ ස්ථාවරයන් විටින් විට වෙනස් වීම හරහා අධිකරණ පද්ධතිය තුලත් යම් ගැටලු සහගත තත්ත්වයකට අපහසුතාවයන්ට පත් වෙනවා. ඒ නිසා කරුණා කළා අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාටත් කියනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම කරන්න. මේ විශේෂඥ කමිටුවට විශේෂයෙන් කියනවා ඔබ රට වෙනුවෙන් වගකීමක් සහිතව පත් කළා තියෙනවා. ඔබ මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීම කියන එකට බැහැර වෙලා පුළුවන් තරම් ඉක්මනට මේ කමිටුවේ අවසන් තීරණයට සාමූහිකව කියන්න. පුද්ගලයෝ විසින් විදිහට එළියට ඇවිල්ලා මාධ්‍යට අදහස් දැක්වුවාම කමිටුව කෙරෙහි තියෙන විශ්වාසය තමයි බිඳ වැටෙන්නේ. ඒ නිසා කරුණා කළා ඒ කමිටුව සාමූහික තීරණයක් ගන්න. ඒ කමිටුවේ මෙයා මෙහෙමයි හිතන්නේ මෙයා මෙහෙමයි හිතන්නේ කියන එක සම්බන්ධයෙන් මාධ්‍යට ඉදිරිපත් කිරීම සඳහා අර ජන කොටස් අතර අවිශ්වාසයක් ගොඩනගෙන්න පුළුවන් මේ කමිටුව සම්බන්ධයෙන්. ඒ නිසා එතෙන්ට යන්නේ නැතුව කමිටුව විදිහට තීරණය ගන්න සාමූහික තීරණයක් ගන්න. ඒ තීරණයට ගරු කරන්න මේ රටේ සියලුම ජන කණ්ඩායම් සියලුම ආගමික කණ්ඩායම් පක්ෂපාත වේදිකකින් සියලු දෙනා දක්ෂ විය යුතුයි. එහෙම වුණොත් තමයි රටට පැවැත්මක් තියෙන්නේ. ඒ නිසා අපි මේ තාක්ෂණික තීරණය කඩිනමින් ප්‍රකාශයට පත් කරන්න කියලා ඊයේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ කතාබහත් එක්කම නැවත සිහිපත් කරනවා. ඊගාවට අපිට මේ එන්නත සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය ඒ වගේම ඖෂධ ගාන අපි ගොඩක් කතා කළා මේ බටහිර ඖෂධ වගේම හෙළ උසුව සම්බන්ධයෙන් මේ විශේෂයෙන් කෑගල්ලේ ප්‍රදේශයේ මතුවෙච්ච පැණිය සම්බන්ධයෙන්
එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන්ම ලෝකේ පුරා අවධානය යොමු වෙලා තියෙනවා. මම දැක්ක ඊයේ ඇමතිවරුන් ගණනාව මේ එන්නත කඩිනමින් ලංකාවට ගෙන්න ගන්න. ජනාධිපතිතුමා එතුමාගේ පැත්තෙන් විශේෂයෙන් අගමැතිතුමා එතුමාගේ පැත්තෙන් විශේෂයෙන් මේ සඳහා අවශ්‍ය උපරිම සම්බන්ධීකරණය කරගනිමින් ආසන්නතම මොහොතේදී අපේ රටට එන්නත ගෙන්න ගන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒතර ඒ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කරලා ඉදිරියට ගෙන ආ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එතෙන්දී විශේෂයෙන්ම අපේ රටට මොන එන්නතද ගෙන්නන්නේ? ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තාක්කල් කිසිම එන්නතක් අපි ගෙන්නන්නේ නැද්ද? එහෙම නැත්නම් ලෝකයේ අනිත් රටවල් දැන් ඉන්දියාවත් ලබන මාසෙ ඉඳන් එන්නතක් විදිනවා. තාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙලා නැහැනේ. අපේ විශේෂඥයන් එහෙමනම් තීරණය කළ යුතුයි මේ විශේෂඥ කමිටු. අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තාක්කල් එන්නත ගෙන්නන්නේ නැද්ද? ඇනවුම් කරන්නේ නැද්ද? ඊට කලින් අවදානමකුත් අරගෙන අපේ රටේ ජනතාවගේ මේ ව්‍යාප්තිය සැලකිලිට අරගෙන එන්නත සම්බන්ධයෙන් ඇනවුමක් ඉදිරිපත් කරනවාද? අපි ඉදිරි කටයුතු යනවාද එන්නත ගෙන්නන්න? මේක තාක්ෂණිකව තීරණය කළ යුතු කාරණයක්. මොන එන්නතද ගෙන්නන්නේ? මේ අවසන් අදියරට ආපු එන්නත් ගණනාවක් තියෙනවා. චීනයේ එන්නතක් තියෙනවා, රුසියාවේ එන්නතක් තියෙනවා, ඉන්දියාවේ නිෂ්පාදනය කරන එන්නතක් තියෙනවා, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් එන්නත තියෙනවා, ඊගාවට ඇමරිකාවේ එන්නත් කිහිපයක් ගැනත් හදා බලමින් තියෙනවා, ඇමරිකන් ජර්මන් සමාගම එකතු වෙලා කරන එන්නත් තියෙනවා. මේ වගේ එන්නත් ගොඩක්. ඒතකොට අපිට ගැළපෙන එන්නත මොකක්ද? ඒකේ මිල ගණන් සම්බන්ධයෙන් අපි මොන වගේ ස්ථාවරයකද ඉන්නේ? ඊගාවට අපි ඒක ෆීසිබිලිටි එක අපි ග්‍රවුන්ඩ් ලෙවල් එකට යනකොට බිම් මට්ටමට යනකොට මොන එන්නතද අපිට බිම් මට්ටමේදී වඩාත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? ශීත දාමයේ රැකගෙන කොහොමද අපි ඒක කරන්නේ කියලා. මේ කාරණා සියල්ලත් එක අපි තාක්ෂණිකව තීන්දුව කළ යුතුයි මොන එන්නතද අපි ගෙන්නන්නේ කියලා. ඊළඟට අපේ මේ වෙනකොට අපි කළ යුතු කාරණා ගණනාවක් තියෙනවා. එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග සම්බන්ධ වෙලා අනුමැතිය ලැබෙන මුල් අවස්ථාවේදීම අපේ රටට එන්නත් ඔගේ ගෙන්නා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම හදන්න ඕනේ. එතෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු වගකීමක් තියෙනවා. සමාජ සාධාරණත්වයේ ලෝකේ පුරා සහතික වන පරිදි සාධාරණ විදියට එන්නත බෙදා හැරෙන පරිදි මේ කටයුත්ත සංවිධානය කරන එක. අපේ රජයට වගකීම තමයි ඒ ආසන්නත මොහොතේ එන්නත ගෙන්න ගන්න අවශ්‍ය වටපිටාව රට ඇතුළේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙදි විශේෂ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කරලා තියෙන්න ඕන. ලොජිස්ටික්ස් ටික ශීත දාමය එන්නත් විදින කටු මේ සේරම අපි ලැහැත්ති කරලා තියන්න ඕන. ඊගාට බිම් මට්ටමේ තියෙන අපේ ශීතකරණ අධිශීතකරණ පහසුකම් වැඩි දියුණු කරන්න අවශ්‍ය වෙනවා. ඒවා වැඩි දියුණු කරලා තියෙනවා. ප්‍රවාහන පහසුකම් අපි වැඩි දියුණු කරන්න වෙනවා. එතකොට මේ සියල්ල මේ මොහොතේ රජයට කළ හැකි දේවල්. ඒ සියල්ල අපි වටපිටාව හදාගෙන ඉන්න ඕන. එන්නතක් ගෙන්නන්න පුළුවන් ආසන්නත මොහොතේදී මම දැක්ක අගමැතිතුමා මැදිහත් වෙලා විශේෂයෙන්ම මෙතෙන්දි කතා කරලා තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුනිසෙෆ් සංවිධානයේ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් සමගත් මේ එන්නත ඉක්මනට ගෙන්නන්න අපි තාම අගය කරනවා මේ ප්‍රවේශයන්. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු දැන් සිද්ධ වෙමින් තියෙනවා. ඒක වඩාත් කාර්යක්ෂම කළා අපේ රටටත් එන්නත් හැකි ආසන්නම් වෙලාවෙදී තෝගයක් ගෙන්නගෙන අවදානම් කණ්ඩායම් වලට ප්‍රමුඛතාව දෙමින් එන්නත ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා. නමුත් ජනතාවට අපි කියනවා එතෙක් අපි මේ දක්වා අනුගමනය කරපු මූලික සෞඛ්‍ය පුරුදු වලින් බැහැර වෙන්නේ නැතුව ඒව අනුගමනය කරමින් එන්නත පිළිබඳ අපි මොකක්ද වෙන්නේ කියලා අවබෝධ කරගනිමින් කටයුතු කර යුතුයි කියලා. ඊළඟ ඖෂධ ගැන කතා කරලත් ওই ටිකම තමයි කියන්න වෙන්නේ. බටහිර ඖෂධ ගණනාවක් පිළිබඳ ආරම්භය ඉඳන් අපි කතා කළා. ওই ජපානයේ අවිගන් වගේ ඖෂධ ගැන අපි දිගටම කතා කළා. නමුත් තව වෙනකන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් දීලා නැහැ මේක කොවිඩ් වලට ප්‍රතිකාරයක් විදිහට. දැන් හෙළ ඖෂධ ගණනාව පිළිබඳ අපි කතා කරමින් ඉන්නවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුලේ මේ සම්බන්ධයෙන් ලියාපදිංචි සඳහා අනුමැතිය ඉල්ලලා ආයුධම්පත් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ අතරතුරේ තමයි මේ විශේෂයෙන්ම කතාබහට ලක් වෙන්න ගත්තේ මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ නිෂ්පාදනය කරපු ඒ ඖෂධයක් සම්බන්ධයෙන් පැණියක් සම්බන්ධයෙන් දැන් ඊයේ දවස් තුල ආයුර්වේද වෛද්‍ය සංගමයේ ඉතාම පැහැදිලිව ඇවිල්ලා කිව්වා මේ සූත්‍ර කමිටුවේ අනුමැතිය. මොකද ඒක අපිට පැහැදිලි නැහැ. මොකද අපිට ආයුර්වේදයේ මේ සූත්‍ර කමිටුව පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. හින්දා අපි ඒක නිරවුල් කරන්න කියලා ආයුර්වේද වෛද්‍ය සංගමයේ ඇතුළු ආයුර්වේද වෛද්‍යවරුන්ට කිව්වේ. ඒ අනුව ඊයේ දවස්වල ආයුර්වේද වෛද්‍ය සංගමයේ ඉතාම පැහැදිලි ප්‍රකාශයක් කළා. දැන් මේ සූත්‍ර කමිටුවෙන් අනුමත වුණා කියන්නේ ලෙඩ්ඩුන්ට දෙන්න අනුමත වුණා කියන එක නෙමෙයි. සූත්‍ර කමිටුවෙන් අනුමත වෙනවා කියන්නේ එය කියන පරිදි ඉදිරි පර්යේෂණ සඳහා ලැබිච්ච අනුමැතිය. දැන් මොකද ජනමාධ්‍ය හැබැයි කිව්වේ? ජනතාවට මොකද්ද ජනමාධ්‍ය දුන්න පණිවිඩය? දැන් සේරම හරි දැන් ඔන්න සූත්‍ර කමිටුවෙන් අනුමත කළා දැන් බේත දෙන්න පුළුවන් කියලා. එතකොට අපිට රටටම අපැහැදිලි තත්ත්වයක් මේ වගේ දේවල් කළ යුතු නැහැ. ඒ කියන්නේ ජනමාධ්‍යට මීට වඩා වගකීමක් තියෙනවා. ජනමාධ්‍ය කවුරුවත් අහලා බැලුවද සූත්‍ර කමිටුවෙන් අනුමැතිය ලැබුණා කියන එකෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා? එතකොට දැන් ඊයේ දවස් තුල තමයි ආයුර්වේද වෛද්‍ය සංගම ඉතාම පැහැදිලිව කිව්වේ සූත්‍ර කමිටුවෙන් අනුමත වෙනවා කියලා කියන්නේ හෙට ඉඳන් ලෙඩ්ඩුන්ට මේක දෙන්න පුළුවන් වෙනවායි කියන එක නෙමෙයි. සූත්‍ර කමිටුවෙන් අනුමත වෙනවා කියලා කියන්නේ ඊගාවට ආචාර ධර්ම කමිටුවට යන්න ඕන. ඒවල අනුමැතියත් එක්ක ඉදිරි පර්යේෂණ සඳහා ලැබිච්ච අනුමැතියක් කියලා. ඒ නිසා ඊටාම පැහැදිලි මේ සියල්ල අර එන්නත වගේම මේ ඖෂධත් හෙළවසුව වෙන්න පුළුවන්, බටහිර ඖෂධ වෙන්න පුළුවන්.
මේ සියල්ල තියෙන්නේ පර්යේෂණ මට්ටමේ. ඒතකොට දැන් මේ පර්යේෂණ කොතනද තියෙන්නේ? ඒ පර්යේෂණ වල ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා බලධාරීන් රටට ඉදිරිපත් කළ යුතුයි. එතෙක් අපි ජනතාවට කියන්නේ මේ පිළිබඳ අනවශ්‍ය විශ්වාස තියාගන්නතු විශේෂ නිරෝධායන නීති කඩමින් අනවශ්‍ය අවදානමක් අරගෙන මේ තැන් වලට ගිහිල්ලා සමස්ත කෑගල්ල දිස්ත්‍රික්කයේම අනාරක්ෂිත කළා කෑගල්ලෙත් අර කළුතර වගේම තත්ත්වයක් ඇති කරන්නද උත්සාහ කරන්නේ. ඒකට ඉඩ දිය යුතු නැහැ. විශේෂයෙන් පොලිසියට මෙතෙන්ද විශේෂ කාර්යභාරයක් එනවා. මේ සෙනග එතෙන්ට එකතු වෙන්න ඉඩ දීලා ඊට පස්සේ විසිරුවන එක නෙමෙයි පොලිසියේ කාර්යභාරය. සෙනග එක්රැස් වෙන එක නවත්තන්න කරුණා කළා. මේ විදිහට නිරෝධායන පනත උල්ලංඝනය වෙන එක වැළැක්වීම පොලිසිය කාර්යභාරයක්. ඒ සඳහා පොලිසියට බලතල දීලා තියෙනවා. ඒ නිසා කරුණා කළා මොකද මේගොල්ලෝ හොරෙන් එන්නේ නැහැ නේද එතෙන්ට. ප්‍රධාන පාරවල් දිගේ තමයි එන්නේ. ඒතකොට මේ පාරවල් හරහා මේ විදිහට සෙනග එක්රැස් වෙන එක මොකද 50කට නෙමෙයි දහස් ගණන් සමහර වෙලාවට අපි දකිනවා ඇවිල්ලා ඉන්නවා. ඒ නිරෝධායන නීති උල්ලංඝනය කරමින්. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ ආරක්ෂක අංශ මීට වඩා මේ සිද්ධි සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත විදියට අනාරක්ෂිත වීම වැළැක්වීම සඳහා මේ මොහොතේදී ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම මේ පර්යේෂණ කඩිනම් කළ යුතුයි. අර ආදාහනීය භූමි දාණය වගේම තමයි. මෙතෙන්දි මේ ආයුර්වේද ඖෂධයක් අනුමත වෙනවා නම් හෙලා ඖෂධයක් අනුමත වෙනවා නම් ඒක අපේ රටට විතරක් නෙමෙයි සමස්ත ලෝකෙටම මේක හරහා ප්‍රතිඵල අපිට උදා කරලා දෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේ පර්යේෂණ ඉක්මන් කරන්න. ඒ හරහා ඇත්ත නැත්ත මොකද්ද කියලා ජනතාවට පැහැදිලි කරන්න. ඒ නිසා ඒ සියල්ල කඩිනමින් අවසන් විය යුතුයි කියන තැන තමයි මේ රටට වැරදි පණිවිඩ දෙන්නේ නැතුව මේක ඉදිරියට ගමන් කිරීම වැදගත් කියන එක තමයි. එතෙන් ජනමාධ්‍ය වල වගකීම මීට වඩා වගකීම් සහගතව ජනමාධ්‍ය හැසිරිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා. අවසාන වශයෙන් මේ උත්සව සමය තුල විශේෂයෙන්ම අද දැන් නත්තල් උත්සවයට කලින් දවසේ නත්තල් උදාවට කලින් දවසේ ඊගාවට තව දවස් කිහිපෙකින් ජනවාරි 1 වෙනිදා. ඒතකොට මේ කාල සීමාව ඊටාම ක්‍රිටිකල් එහෙම නැත්නම් ඊටාම තීරණාත්මකයි කියන එක අපි දිගටම කිව්වා. 2021 අවුරුද්දට අපි සැලසුම් හදලා තිනවා. අපි ජනවාරි 11 වෙනිදා අපේ රටේ පාසල් විවෘත කරන්න නියමිතයි. ඊට පස්සේ අපි මාර්තු මාසේ 1 වෙනිදා ඉඳන් අපසු සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි. ඊගාවට අපි දෙසැම්බර් 26 වෙනිදා ඉඳන් ගුවන්තොටුපළ යම් සීමිත කාර්යයන් සඳහා විවෘත කළා. ඊට පස්සේ ජනවාරි මාසයේ ඉඳන් සංචාරකයන්ට මේක විවෘත කළා. රටේ සංචාරක කර්මාන්තය දියුණු කළා. ඉදිරියට ගමන් කිරීමට නියමිතයි. අපේ ආර්ථික වර්ධන වේගය කඩා වැටුණා 2020 අවුරුද්දේ 21 අවුරුද්දේ එහෙම වෙන්නේ නැතුව 2021ට සාපේක්ෂව 21 අවුරුද්ද උපරිම ආර්ථික සංවර්ධනයකට ගිහිල්ලා රටේ ජනතාවගේ ජන ජීවිත යථා තත්ත්වයටපත් කිරීමට අපි සැලසුම් හදලා තියෙනවා. රටක් විදියට. ඒතර මේ සියල්ල වතුරේ යනවා. අපි මේ දවස් 3-4-5 ඇතුළත හරියට හැසිරුන්නේ නැත්තම්. එතෙන්දි බලධාරීන් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව කුමක් ගනී කියලා කියන්න දැනට කල් වැඩි. ඒතකොට අද හවස් වෙනකොට තියෙන තත්ත්වය අනුව විශේෂයෙන්ම අද හවස ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වීමට නියමිතයි. ඒවත් එක්ක මම හිතන්නේ මේ මොහොතේ සියලුම සාධක සැලකිල්ලට අරගෙන රටට ගැළපෙනම රට වෙනුවෙන් ගත යුතු හොඳම තීරණය ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන් විසින් ගනී කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපිට මේ සියල්ලට වඩා වැදගත් වෙනවා මේ තහාන්තිය දැම්මද සංචාරණ සීමා දැම්මද නැද්ද කියන එකට වඩා ජනතාවගේ ස්වයං විනයක් ඇති කරගෙන මේ මොහොත ගත කරන එක අත්‍යවශ්‍ය වෙනවා. ඒකට මොකද මේ කොවිඩ් තව අවුරුදු 2ද 3ද කියන එක අපි දන්නේ නැති නිසා සීමා දමමින් මේ ගමන යන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ නිසා සීමා අත්‍යවශ්‍ය අවස්ථාවේ සීමා දාන්න වෙනවා. නමුත් මේ සීමා වලට වඩා ජනතාවගේ අවදානම sannivedanaya කිරීමත් එක්ක ජනතාවගේ වගකීම් සහගත හැසිරීම බලාපොරොත්තු වීමෙන් තමයි අපිට ඉදිරි ගමනක් තියෙන්නේ. දැන් ඒ අනුව තමයි බස්නාහිර පළාතෙන් පිට වෙන තැන් 11ක මේ අහමු PCR අහමු ඇන්ටිජන් පරීක්ෂාවන් මේ වෙනකොට සිද්ධ වෙමින් තියෙන්නේ. ඒක ප්‍රතිඵල අනුව රෝගීන් මේ වෙනකොට 17කට වැඩි සංඛ්‍යාවක් හොයාගෙන තියෙනවා. ඊයේ දවසේ කොච්චරක් හොයාගත්තද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒක ප්‍රකාශයටපත් වුන්නේ නැහැ. දැන් ඒවත් මං හිතන්නේ ප්‍රශ්න. මොකද දැන් ඇත්තටම දැන් පළවෙනි දවසේදී හරියටම කිව්වා මෙච්චර ගාණක් බැලුවා. ඒකෙන් 3 දෙනෙක් පොසිටිව් කියලා. ඊගාවට දවසේ කිව්වා මෙච්චර ගාණක් බැලුවා 750ක් බැලුවා ඒකෙන් 5ක් පොසිටිව් කියලා. එතනින් පස්සේ අපි දකිනවා මේ සංඛ්‍යාලයකින් රටට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒතර ඇයි වසංගත රෝග විද්‍යාංශයට බැරි අද දවසේ මේ තැන් 11 බලපු ඒ ටික එක ෂීට් එකකට අරගෙන ජනතාවට කියන්න අපි මෙන්න මේ කොස්ගමදී මෙච්චරක් බැලුවා මේකෙන් එක්කලක්වත් පොසිටිව් නැහැ. මෙච්චරක් බැලුවේ ඇයි ජනමාධ්‍යයට සහ රටට මොකද එතකොටනේ මිනිස්සු දැනගන්නේ මේ මෙච්චර අවදානමක් අපි රටෙන් මේ දිස්ත්‍රික්කයෙන් පළාතෙන් එළියට ගෙනියනවා කියලා. ඇයි ඒක කියන්නේ නැති මිනිස්සුන්ට? ඒ නිසා වසංගත රෝග විද්‍යාංශයට මෙතෙන්දි බරපතල චෝදනාවක් එනවා. ඇයි මේ තොරතුරු ජනතාවගෙන් වසන් කරන්න කියලා. අපි ඒ නිසා දැනටත් ඉල්ලනවා වසංගත රෝග විද්‍යාංශයෙන් දැන් මේ 17 දෙනෙක් කියලා කියන්නේ මේ පෙරේද දවසේ වාර්තා වෙච්ච ටික තමයි. දැන් ඊයේ එක්කෙනෙක්වත් වාර්තා වුනේ නැත්නම් ඒක කියන්න. ඒතකොට මිනිස්සුන්ට අපිට තේරෙනවානේ අපි ඊයේ 800ක් බැලුවා එක්කෙනෙක්වත් නැහැ. එකෙන් යම් සුබදායි පණිවිඩයක් නෙන්නේ. ඇයි ඒ සුබදායි පණිවිඩය එහෙමනම් දෙන්නේ නැත්තේ? අනිත් පැත්තෙන් ඊයේ 800ක් බලද්දි 10 දෙනෙක් පොසිටිව් වුණා. ඒකත් බරපතල පණිවිඩයක්නේ. ඇයි ඒ බරපතල පණිවිඩය අපි දෙන්නේ නැත්තේ? ඒතකොට මේ දෙකෙන් මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා කියනවා රටට මේ හරි
මේ අවදානම දෙන්න. එතකොට ඒ හරහා ජනතාවට අවදානම නැත්තම් ඇත්තටම ඒක ජනතාවට කියන්න. එතකොට ජනතාවට විනෝද ගමන් යන්න පුළුවන්, වන්දනා ගමන් යන්න පුළුවන්, නෑ ගමන් යන්න පුළුවන්. නමුත් තාම එහෙම තත්ත්වයක් ඇති වෙලා නැති බව තමයි අපිට පේන්නේ. එහෙමනම් එතන මේ අලුතෙන් අපි අධ්‍යයනය කරන මේ අවදානම රටට sannivedanaya කරන්න. ඒ නිසා ඇන්ටිජන් පරීක්ෂාව කිරීම ඉතාම හොඳයි. නමුත් මේ පරීක්ෂාව මේ ප්‍රතිඵල මොකක්ද කියන රටට ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ තැන් වලින් හඳුනා ගන්න පිරිසට සාපේක්ෂව කොච්චර ප්‍රමාණයක් බස්නාහිරින් රෝගීන් විදිහට එළියට යනවද? මේ සියල්ල සැලකිල්ලට ගන්න. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුල නම් ඒ අය තීරණය කළා දිස්ත්‍රික්කය ඇතුලේ එන හැමෝටම PCR කරන්න. ඒ වගේම ඒ නාය සම්බන්ධ සීමා පනවන්න. ඒ දිස්ත්‍රික් මායිම් වලදී අවශ්‍ය කටයුතු කරන්න තීරණය කළා තියෙනවා. ඒතර අනිත් දිස්ත්‍රික්කවලත් ඒ අවදානම සැලකිල්ලට අරගෙන ඊට සමාන ක්‍රියාවලියක් සිද්ධ වෙ යුතුයි කියලා කියනවා. ඒ සේට්ටම වඩා අර ජනතාවගේ වගකීම ජනතාව හරියට ඉෂ්ට කළොත් තමයි 2020 අවුරුද්දට සාපේක්ෂව 21 සුබදායි කරගන්න පුළුවන් වෙන්නේ. එතෙන්ට යන්න නම් අපේ සොයන් විනි අපි හදාගමු. අපිට විනෝද ගමන් යන්න, අපිට ට්‍රිප් යන්න, අපිට වන්දනා ගමන් යන්න, අපිට නෑදෑ ගමන් යන්න, අපිට ඕන තරම් කාලය ඉතුරු වෙන්න පුළුවන්. අපි රට ආරක්ෂා කරගත්තොත්. ඒ නිසා කරුණාකරලා අපි ඉල්ලනවා කාදිනතුමත් මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කළා තිබුණා. නත්තල සමරපු විදිහ අපි දන්නවා. අපේ රටේ ජනතාව දැඩි උත්සවශ්‍රීයෙන් ගෙදරට නෑදෑයෝ සේරම ඇවිල්ලා පවුල් 5ක් 6ක් ඉන්නවා නම් පවුල් 5ම 6ම එකතු වෙලා එක ගෙයක් ඇතුලේ 50ක් 60ක් එකතු වෙලා තමයි විශේෂයෙන්ම මීගමු වගේ ප්‍රදේශවල මේ අපි දන්නවා මේ ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන් මේ කතෝලික ජනතාව සහෝදර ජනතාව ජීවත් වන ප්‍රදේශවල නත්තල සැමුරුවේ. නමුත් අපි කනගාටුවෙන් වුණා සිහිපත් කළ යුතු දේ තමයි අපිට මේ අවුරුද්ද එහෙම කරන්න බෑ. ඒ නිසා කාදිනතුමා ඊටාම් පැහැදිලිව කිව්වා මේ පාටි දානයකින් වැළකීලා අධ්‍යාත්මික සුවය පැත්තට වැඩියෙන් නැඹුරු වෙලා අත්තල ගත කරන්න කියලා. අපිට සිංහල අලුත් අවුරුද්ද නැති වුණා. අපිට වෙසක් උත්සවේ පොසොන් උත්සවේ නැති වුණා. අපේ දමිළ ජනතාවට හින්දු ජනතාවට දීපවාලි උත්සවය සමරන්න බැරි වුණා. අපේ මුස්ලිම් සහෝදර ජනතාව රාමසාන් වෙනදා වගේ සමරන්න බැරි වුණා. ඒ නිසා මේ කතෝලික සහ ක්‍රිස්තියානි අපේ සහෝදර ජනතාව අපි ඉල්ලන්නේ මේ සියල්ල අපිට මේ පක්ෂපාත ආගම් ભેදයකින් තොරව කොවිඩ් අපිට කරලා තියෙන බලපෑම. ඒ නිසා කරුණාකරලා මේ සියල්ල හොඳට හිතට අරගෙන මේ වෙලාවේ ඔබ ආවට තියෙන අවදානම සැලකිල්ලට අරගෙන ඔබේ තියෙන අවදානම හැමතැනම ව්‍යාප්ත කරන්නේ නැතුව ඔබට අවදානම ගන්නෙත් නැතුව ඔබෙන් අවදානම දෙන්නෙත් නැතුව මේ මොහොත ගත කරන්න. විශේෂයෙන්ම ප්‍රිය සම්භාෂණ පාටි වලින් බැහැරව නත්තල සමරන්න. කාදිනතුමාට ගරු කරන්න. කාදිනතුමා මේ රට වෙනුවෙන් ගොඩක් අදහස් දක්වලා තියෙනවා. එතුමා ඊටාම් පැහැදිලිව ඉල්ලීමක් කළා තියෙනවා කතෝලික ජනතාවගෙන්. ඒකට සවන් දෙන්න. ඒ නිසා මේ සියල්ල හරහා එළවෙන නව වසර සුබදායි අවුරුද්දක් පරපත් කරගන්න මේ උත්සව සමයේ වගකීම් සහගතව ගත කරන්න. මේ දීර්ඝ සතියන්තය වගකීම් සහගතව හැසිරෙන්න. කොළඹින් බාහිරට ඒ කියන්නේ බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම හැකිතාක් සීමා කරන්න. අත්‍යවශ්‍ය දෙයකට ඇරෙන්න බස්නාහිරින් ඉන්න අය බස්නාහිරින් පිට වෙන්න එපා. විනෝද ගමන් යන්න එපා. එතනින් එහාට ගියාට පස්සේ නෑදෑ ගමන්, වන්දනා ගමන් මේ මොහොතේදී තව සතියකින් දෙකකින් මාසෙකින් කල් දාමගත හැකි කිසිවක් කරන්න එපා. බස්නාහිරින් පිටතට අවදානම ගෙනියන්න එපා. ඒ හරහා අපිට 2020ට වඩා 2021 සුබදායි කරගන්න පුළුවන්. ඒකෙදි ජනතාවගේ කැපවීම, ජනතාවගේ දායකත්වය වෙන කවරදාටත් වඩා අද රටට අවශ්‍ය වෙලා තියෙනවා.